අද අපි කතා කරන්නේ චාලක රසායනයයි රසායනික සමතුලිතතාවයයි කොටස් දෙකම එකට යොදලා සිද්ධාන්ත කොටසක් කතා කරන්න යන්නේ. අපි දන්නවා චාලක රසායනය. චාලක රසායනයේදී අපි චාලකයේ යටතේ කතා කරේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන. චාලකයේදී අපි කතා කරන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. රසායනික සමතුලිතතාවයේදී කතා කරන්නේ රසායනික සමතුලිතතාවයේදී අපි කතා කරේ සමතුලිතතා ලක්ෂය. ඒ කියන්නේ සමතුලිත සාන්ද්‍රණ Kc Kp ප්‍රකාශන යොදලා එක කට්ටිය ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක ඉන්නකොට ඒගොල්ලෝ ගතික සමතුලිතතාවයටපත් වුනහම ඒගොල්ලෝගේ සමතුලිත සාන්ද්‍රණ ගැන තමයි කතා කරන්නේ. මේක නම් යොදන්න පුළුවන් වෙන්නේ අපිට රසායනික සමතුලිතතාවය නම් යොදන්න පුළුවන් වෙන්නේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවකට පමණයි. හැබැයි චාලක රසායනයේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ප්‍රත්‍යවර්තයටත් පුළුවන් ප්‍රත්‍යවර්ත නොවන ඒවාටත් පුළුවන්. ඕන එකකට යොදත හැකියි. දැන් එහෙනම් අද මම කතා කරන්නේ විශේෂයෙන්ම ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් දුන්නොත් AB ප්‍රතික්‍රියා කරලා CD හැදෙන ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් දුන්නොත් මෙන්න මේ ප්‍රතික්‍රියාවට අදාළව අපි කතා කරනවා චාලක රසායනය. ඒ කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් සමතුලිත සමතුලිතතා ලක්ෂය නැත්නම් රසායනික සමතුලිතතාවයේ සිද්ධාන්ත යන දෙකම මේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවට අපිට යොදත හැකියි. මොකද ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවලට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් අපිට කතා කරත හැකියි. ඒ වගේම සමතුලිතතා ලක්ෂය සමතුලිත සාන්ද්‍රණ ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් මම කතා කරෝතින් මේකට අදාළව චාලක රසායනයට අදාළව මේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවේ කාලය සමග මේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය විචලනය වෙන විදිහ. එතකොට අපි දන්නවා ආරම්භයේදී වෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව විතරයි. මොකද අපි ප්‍රතික්‍රියක විතරයි මුලින් දාන්නේ AB. එතකොට A B ප්‍රතික්‍රියා කර CD හැදෙනවා. එතකොට වෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව විතරයි ආරම්භය. ආපසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ ශීඝ්‍රතාවය ශුන්‍යයි. හැබැයි ටිකක් වෙලා ඉදිරි ප්‍රතික්‍රියාව වෙලා ඵල හැදුනට පස්සේ නැවත ඒ ඵල හේතුවෙන් ඒගොල්ලෝ ප්‍රතික්‍රියක බවට පත් වෙලා ආපසු ප්‍රතික්‍රියාව වෙන්න ගන්නවා. එහෙනම් ටිකක් වෙලා යනකොට ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව වෙනවා. හැබැයි ප්‍රතික්‍රියක අඩු වෙන හින්දා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය එන්න අඩු වෙනවා. හැබැයි ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙද්දී CD හැදෙන හින්දා ඒගොල්ලෝගෙන් ආපසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ගන්නවා. ওই විදිහට යම් වෙලාවක් යනකොට ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. හේතුව එයාගේ ප්‍රතික්‍රියක අඩු වෙන හින්දා ඵල හැදෙන හින්දා එන්න ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. යම් අවස්ථාවක ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සමාන වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ අවස්ථාවේදී තමයි මේ T කාලයේදී තමයි ගතික සමතුලිතයටපත් වෙන්නේ. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය reaction forward RF කියලා ගන්නවා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. RB backward ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගන්නවා RB කියලා. යම් අවස්ථාවක මේ T කියන කාලයේදී ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සමාන වෙලා තියෙනවා. ඔන්න ගතික සමතුලිත අවස්ථාව. එහෙනම් ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන ප්‍රස්තාර තමයි මේ. ඒකේතොර ගතික සමතුලිතතාවයටපත් වෙනවා කියන්නේ ඒ කාලය තුළදී ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමාන වෙන අවස්ථාව. එතකොට මම මේ කතා කරේ චාලක රසායනයේ යෙදුවා මේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවට. දැන් මම මේ ප්‍රතික්‍රියාවටම කතා කරෝතින් මේ කට්ටියගේ ප්‍රතික්‍රියක ඵලවල සාන්ද්‍රණ විචලනය කොහොමද කාලයත් එක්ක සිද්ධ වෙන්නේ කියලා. මොකද මේක ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් මේ අවස්ථාවේදී ගතික සමතුලිතයටපත් වෙලා
එහෙනම් අපට සමතුලිත සාන්ද්‍රණ විචලනය කතා කරන්න පුළුවන් කාලයත් එක්ක. ශීඝ්‍රතාවය ගැන අපි කතා කරනවා කාලක රසායනය යටතේ, සමතුලිත සාන්ද්‍රණ ගැන කතා කරනවා කාලයත් සමග රසායනික සමතුලිතතාවය යටතේ. ආරම්භයේ AB විතරයි ඉන්නේ. ඔන්න AB ගේ සාන්ද්‍රණ හිතනවා සමානයන්ගෙන් තියෙනවා කියලා. ඒ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. ස්ටොයිකියෝමීටරයට අදාළව තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙතන 4 තියෙන A ගේ 4ක් ප්‍රතික්‍රියා කරද්දී B ගේ ස්ටොයිකියෝමීටරයට අදාළව ප්‍රතික්‍රියා කරන. ඊට වඩා අඩු වගේ නම් මොන ප්‍රතික්‍රියාවද? ඒගොල්ල ප්‍රතික්‍රියා කර කර අඩු වෙනවා. ඇයි ඉදිරි ප්‍රතික්‍රියාව වෙනවා? ඉදිරි ප්‍රතික්‍රියාව වෙලා CD හැදුනහම සිද්ධ වෙන්නේ මොකද්ද? A හැදුන CD ආයේ AB බවට පත් වෙනවා. එහෙනම් ඔන්න එන්න A B සාන්ද්‍රණ අඩු වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවනේ හින්දා. CD එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ CD අඩු වෙන ශීඝ්‍රතාවයෙන්. මේ ප්‍රස්ථාරේ බෑවුම x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය එන්න අඩු වෙනවා. අඩු වෙන ශීඝ්‍රතාවයකින් තමයි CD එන්න වැඩි වෙන්නේ. ඒකට හේතුව තමයි ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එන්න වැඩි වෙන හින්දා. ඇයි මේගොල්ලෝ AB CD බවට පත් වෙද්දී ඒගොල්ලෝ සාන්ද්‍රණ වැඩි වෙන හින්දා ආපසු ප්‍රතික්‍රියා ටික ටික වැඩි වෙනවා. ඒ වගේම AB අඩු වෙන්නේ මෙන්න මේ විදිහේ වක් වේ. මේ ඔක්කොම චාලක රසායනයටද හොඳට පැහැදිලි කරා. එතකොට මේ T කියන කාලයේදී ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි සමාන වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක වැය වෙන ශීඝ්‍රතාවයෙන් ප්‍රතික්‍රියක හැදෙනවා. මේගොල්ලෝගේ ප්‍රමාණ වෙනස් වෙන්නේ නැහැ. ඇයි? හැදෙන ප්‍රමාණයයි වැය වෙන ප්‍රමාණයයි සමානයි. එහෙනම් මේ T කාලයේදී සිද්ධ වෙන්නේ එතනින් එහාට මේ කට්ටියගේ සාන්ද්‍රණ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගතික සමතුලිතයටපත් වුනහම ඒගොල්ලෝගේ සමතුලිත සාන්ද්‍රණ නැත්නම් සමතුලිත ලක්ෂයන් වෙනස් වෙන්නේ. එහෙනම් ඒගොල්ලන්ට අදාළව සාන්ද්‍රණ කාලය සමග වෙනස් නොවි නියතව තියෙනවා. මෙන්න ගතික සමතුලිතය. ගතික සමතුලිතයේදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණ නම් වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආයෙ පැහැදිලි කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යටතේ අපි චාලක රසායනයේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන කතා කරන්නේ මුලින් ප්‍රතික්‍රියක විතරයි අපි යොදලා තියෙන්නේ. එහෙනම් මුලින් වෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව. හැබැයි ඉදිරි ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේ විදිහේ වක්‍රාකාරව අඩු වෙන ශීඝ්‍රතාවයකින් තමයි වෙන්නේ. අනුක්‍රමණය එන්න අඩු වෙනවා. හේතුව ප්‍රතික්‍රියක අඩු වෙන හින්දා. අඩු වෙද්දී ඉදිරි ප්‍රතික්‍රියා සිද්ධ වෙන ශීඝ්‍රතාවය එන්න අඩු වෙනවා. ඒ වගේම ඵල හැදෙන හින්දා ඒක වැඩි වෙනවා. යම් අවස්ථාවක ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමාන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක තමයි ගතික සමතුලිතය. මෙන්න මේ අවස්ථාවේ සමතුලිත සාන්ද්‍රණ විචලනය තමයි අපි රසායනික සමතුලිතතාවයට කතා කරන්නේ. එතකොට එන්න AB අඩු වෙනවා CD හැදෙන හින්දා. CD හැදෙන හින්දා එදෙන වැඩි වෙනවා. ඒවත් CD හැදෙන අඩු වෙන ශීඝ්‍රතාවයකින්. ඒ කියන්නේ මේ ප්‍රස්ථාර x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය අඩු වෙනවා. ගතික සමතුලිතයටපත් වුනහම මේගොල්ලෝ වැය වෙන ප්‍රමාණය හැදෙන ප්‍රමාණය සමානයි. මොකද ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට සමාන වෙනවා ගතික සමතුලිතතාවයේදී. එහෙනම් මේ T කාලයේදී පස්සේ ගතික සමතුලිතතාවයටපත් වුනහම මේගොල්ලෝ හැදෙන වැය වෙන ප්‍රමාණය සමාන හින්දා ඒගොල්ලෝගේ සාන්ද්‍රණය එතනින් එහාට වෙනස් වෙන්නේ නැහැ. මේවා එකිනෙකට සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන් එක එක විදිහට එන්න පුළුවන්. කොහොම හරි වෙන්නේ මේ කාලයට පස්සේ තියෙන සාන්ද්‍රණය වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. හේතුව ගතික සමතුලිතතාවයේ හේතුව. ඔය දැන් මම පැහැදිලි කරේ චාලක රසායනයේ රසායනික සමතුලිතතාවයේ කොටස් දෙකම එකට පොඩි පැහැදිලි කිරීමක් ගියේ. හරි. කතා කරන්න යන්නේ චාලක රසායනයේට රසායනික සමතුලිතතාවය. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක අපි දන්නවා උෂ්ණත්වය, ප්‍රතික්‍රියක සාන්ද්‍රණ, පළවල සාන්ද්‍රණ, ඒ වගේම උත්ප්‍රේරක පීඩන වෙනස් කරාම ඒවා වෙනස් වෙන විදිහ ගැන තමයි කතා කරන්න යන්නේ සංසන්දනාත්මකව. එතකොට අපි පළවෙනියටම උෂ්ණත්වය කියන සාධකය ගැන තමයි කතා කරන්න යන්නේ. මම මේකට පොඩ්ඩක් වෙනස් විදියට ප්‍රස්තාර ටික ගැන කතා කරන්න යනවා. හොඳට අහගෙන ඉන්න. හරි. පළවෙනි සාධකයේ විදියට මම කතා කරොත් උෂ්ණත්වය ගැන. උෂ්ණත්වය
රසායනික සමතුලිතතාවයේ යටතේ මම සමතුලිත සාන්ද්‍රණ වලට යෙදුවොත් ගතික සමතුලිතතාවයේ පවතින ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක අපි මොනවා හරි වෙනස්කමක් කරොත් හිතන්නකෝ මම උෂ්ණත්වය වැඩි කරනවා කියලා. ඒකට උෂ්ණත්වය වැඩි කරොත් නම් උෂ්ණත්වය අඩු කරගන්න තමයි පද්ධතිය සැකසෙන්නේ. රසායනික සමතුලිතතාවයේදී කවුරුට අදාළවද හැසිරෙන්නේ? ලෙචටලියම් මූලධර්මයට අදාළව. උෂ්ණත්වය වැඩි කරොත් උෂ්ණත්වය අඩු කරගන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. ඒ විදිහට ලෙචටලියම් මූලධර්මයට අනුව දිරිමත් වීම තමයි රසායනික සමතුලිතතාවයේදී වෙන්නේ. ශීඝ්‍රතාවයේදී අපි දන්නවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක සංඝටන ප්‍රමාණය, සක්‍රීය ශක්තිය ඉක්මන අනුභාගය, උචිත දිශානතිය යටු. ඔය සාධක වැඩි වෙනවා නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මම පළවෙනියටම පිළිවෙලට යන්නම්. පළවෙනියට මම කතා කරා සාන්ද්‍රණය. සාන්ද්‍රණයේ බලපෑම. මම ප්‍රතික්‍රියාවක් දෙනවා. ඔන්න නිකම් ප්‍රතික්‍රියාවක් ගන්නම්. AB ප්‍රතික්‍රියා කරලා CD හැදෙනවා. මේවා ජලීය ද්‍රාවණ එක්ක ස්ටොයිකියෝමෙට්‍රියක් දානවා. සිම්පල් අකුරුම. මේකේ ඔන්න මං පද්ධතියේ ඉන්න විදිය අඳිනවා. කොහොමද ගතික සමතුලිතයටපත් වෙන්නේ කාලයත් එක්ක මේක ගතික සමතුලිත පද්ධතියක් නම් සාන්ද්‍රණ විචලනය මම කතා කරනවා මුලින්ම වෙනවා මේ විදිහට තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට ගතික සමතුලිතතාවයටපත් වෙලා තියෙනවා මේක අපි කලින් කතා කරා මෙන්න ගතික සමතුලිත අවස්ථාව මේ පද්ධතිය වෙන ගතික සමතුලිතතාවයටපත් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි ආරම්භයේ A ගේ සාන්ද්‍රණ B ගේ සාන්ද්‍රණ මේ විදිහට අඩු වෙනවා C ගේ සාන්ද්‍රණ වැඩි වෙනවා මේ වැඩිපුර අඩු වෙන්නේ කවුද උඩින් ඉන්නේ කවුද යටින් ඉන්නේ කවුද කියන එක තීරණය වෙන්නේ ස්ටොයිකියෝමෙට්‍රිය අනුව ස්ටොයිකියෝමෙට්‍රිය අගේ වැඩි නම් එයා වැඩිපුර අඩු වෙනවා මම කරන්නේ මේ ගතික සමතුලිතතාව පද්ධතියේ A ගේ සාන්ද්‍රණය වැඩි කරනවා මම මෙන්න මේ අවස්ථාවේදී කරන දේ තමයි පද්ධතියට A එකතු කරනවා මේ පද්ධතියට මම A එකතු කරනවා A එකතු කරාම වෙන්නේ මොකද්ද A ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා මම මේ පද්ධතියට මෙම පද්ධතියට එකතු කළ විට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයක් වැඩි කරනවා එකතු කරාම ඒකේ සාන්ද්‍රණය වැඩි වෙනවා වැඩි වුණාම මොකද වෙන්නේ ඒකේ සාන්ද්‍රණය වැඩි වුණාම ලෙචටලිය මූලධර්මයේ අනුව ඒකේ සාන්ද්‍රණය අඩු කරගන්න ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. එතකොට ඒ ප්‍රතික්‍රියා කර මුල් තත්ත්වයට එනවා. මුල් තත්ත්වයට ආසන්න වෙනවා. මුල් ගානටම නේ ඊට ආසන්නව එයා කියන දීම සිද්ධ වෙනවා. ඒ අගයට වෙන්න පුළුවන් නම් යට වඩා අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. එයා ආසන්නයට ගේනවා. ඒ ප්‍රතික්‍රියා කරන අඩු වෙද්දි Bත් අඩු වෙනවා. B ගේ සාන්ද්‍රණ වෙන්නේ අඩු වීම. එයාගේ ස්ටොයිකියෝමෙට්‍රියට අදාළව එයාත් ප්‍රතික්‍රියා කරනවා. එතකොට CD වෙන්නේ මොකද්ද? ඉදිරි ප්‍රතික්‍රියාවෙන්ද CD හැදෙනවා. ඒ කියන්නේ C ගේ හා D ගේ සාන්ද්‍රණ වැඩි වීම සිද්ධ වෙනවා. වැඩි වෙලා නව ගතික සමතුලිතතාවයක් ඇති වෙනවා. මෙන්න නවගතික සමතුලිතය. ඒතර නවගතික සමතුලිතයේදී ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙන ඉඳලා CD ගේ සාන්ද්‍රණ වැඩි වෙලා තියෙන්නේ AB ගේ සාන්ද්‍රණ අඩු වෙනවා. මම ආයෙ පාරක් පැහැදිලි කරන්න. ඒක රූපේ ලොකු කරලා එනවා. කාලය එක්ක මේ කට්ටියගේ සාන්ද්‍රණයන් විචලනය තමයි ගන්නෙ මුලින්ම
A B ප්‍රතික්‍රියා කර කර ඔය විදිහට අඩු වෙනවා CD වැඩි වෙනවා ගතික සමතුලිතය ඕන ඉන්නවා මෙන්න ගතික සමතුලිතය මේ අවස්ථාවේදී මම කරන්නේ පද්ධතියට A දානවා පද්ධතියට A යෙදුවාම ඒකේ සාන්ද්‍රණය වැඩි වෙනවා ඒකේ සාන්ද්‍රණය වැඩි වුණාම ඒකේ සාන්ද්‍රණය අඩු කරගන්න තමයි පද්ධතිය සැකසෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියා ඉදිරිමත් වෙනවා කියන්නේ A B ප්‍රතික්‍රියා කර කර A මුල් අගයට ගේද්දි B ප්‍රතික්‍රියා කරනවා ඉතින් A ප්‍රතික්‍රියා වෙලා ඉදිරි ප්‍රතික්‍රියා කරනවා නම් A B එක ප්‍රතික්‍රියා කරන්න බෑ එතකොට B ත් අඩු වෙනවා අඩු වෙලා එයාට අදාළව නව සමතුලිතයක් ඇති වෙනවා CD වැඩි වෙනවා එතකොට අවසානයේ වෙන්නේ A ගේ සාන්ද්‍රණය මුල් තත්ත්වයට ආවා හැබැයි B ගේ සාන්ද්‍රණය අඩු වුණා CD ගේ සාන්ද්‍රණය වැඩි වුණා ඔය රසායනික සමතුලිතතාවයට අදාළ සමතුලිතතා ලක්ෂ්‍ය සමතුලිත සාන්ද්‍රණ විචලනය ඊළඟට අපි ගත්තොත් මේ A වැඩි කරාම ශීඝ්‍රතාවය කොහොමද විචලනය වෙන්නේ කියලා මම ගත්තොත් කාලයත් එක්ක ශීඝ්‍රතාවය විචලනය වෙන විදිය මම මුලින්ම මේ අවස්ථාවට වෙනකන් ඇඳ ගන්නම් T1 කියන අවස්ථාවට වෙනකන් ඇඳ ගන්නම් මොකද ගතික සමතුලිත අවස්ථාව ගතික සමතුලිතයට වුණපත් වෙලා ওই විදියට තියෙනවා මොනවම ගතික සමතුලිතය තියෙනවා ආපසු ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව සමාන වෙලා ඉන්නවා මං මොකද්ද දැන් කරන්නේ ඒ යොදනවා ඒ යෙදුවාම මොකද්ද වෙන්නේ ප්‍රතික්‍රියකයක් යොදලා අපි දන්න දේ තමයි ප්‍රතික්‍රියකයක් හරි ඵලයක් හරි මොනවා හරි කෙනෙක් පද්ධතියට යොදනවා නම් ප්‍රතික්‍රියක වල හරි ඵලවල හරි කවුරු හරි කෙනෙක් පද්ධතියට යොදනවා නම් සංඝට්ටන වැඩි වෙන හින්දා ගැටුම් ප්‍රමාණය වැඩි වෙන හින්දා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා මේකෙදි ඒ දාපු හින්දා එකපාරම වැඩි වෙන්නේ මොන ප්‍රතික්‍රියාවද එකපාරම වැඩි වෙනවා ඉදිරි ප්‍රතික්‍රියාව ඒ ප්‍රතික්‍රියකයක් දැම්ම ඒතකොට ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වුණා එකපාරම ඊට පස්සේ ආපස් ප්‍රතික්‍රියාවක් වැඩි වෙනවා මොකද ප්‍රතික්‍රියකයක් වැඩි වෙලා ඵල හැදීම එතකොට වැඩි වෙනවා නැවත ආපස් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා එහෙනම් එකපාර උඩට එනවා R F ඉදිරි ප්‍රතික්‍රියාව එකපාරම වැඩි වෙනවා ඊට පස්සේ ආපස් ප්‍රතික්‍රියාව ටික ටික වැඩි වෙනවා මෙයා අඩු වෙලා නව ගතික සමතුලිතයක් ඇති වෙනවා මේකට අදාළව. එතකොට නව ගතික සමතුලිතය බැලුවම අපට පේනවා ඒකෙදි තිබ්බට වඩා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එකපාරම උඩට වැඩි උනේ මෙතන දිරිමත් උණ ප්‍රතික්‍රියාව. මේකේ දිරිමත් උනේ ඉදිරි ප්‍රතික්‍රියාව වෙන උඩට එන්නේ RF. සමස්තයක් විදිහට ප්‍රතික්‍රියකයන් යොදලා ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වැඩි වුණාම සංඝට්ටන වැඩි වෙන හින්දා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කලින් තිබ්බාගේට වඩා වැඩි වෙනවා. පොඩි මේක ලෙචටලිය මූල ධර්මයට අදාළව ඒගේ සාන්ද්‍රණ අඩු කර ගැනීමට ඉදිරි ප්‍රතික්‍රියාව දිරිගැන්වේ. ඒ යොදන නිසා සංඝට්ටන වැඩි වී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයන් වැඩි වී. එතකොට එකපාර වැඩිපුර වැඩි වෙන්නේ උඩට එන්නේ RF ඉදිරි ප්‍රතික්‍රියාව තමයි එකපාරම වැඩි වෙන්නේ. RB ආපස් ප්‍රතික්‍රියාව ටික ටික වැඩි වෙලා නව ඇතිවන සමතුලිතය කොහොමද සමස්තයක් විදියට ශීඝ්‍රතාවය වැඩි කලින් තිබ්බ ශීඝ්‍රතාවයට වඩා. මේකේ ගතික සමතුලිත පද්ධතිය නම් ඊළඟට කොහොමද අඳින්නේ අපි මම දානවා ඵලයක්. මම මේ C එකතු කරනවා. පද්ධතියට C එකතු කරාම
කොහොමද සමතුලිත සාන්ද්‍රණ වෙනස් වෙන්නේ? ශීඝ්‍රතාව වෙනස් වෙන්නේ කොහොමද කියලා අඳින්න බලන්න. එකතු කරාම සීගේ සාන්ද්‍රණ වැඩි වෙනවා. ඒක අඩු කරගන්න ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. T වැඩි වුණා එයා අඩු කරගන්න එයා ප්‍රතික්‍රියා කරනවා. T වැඩි වෙනවා ආපසු ප්‍රතික්‍රියා දිරිමත් වෙනින්ද එයා මුල් තත්ත්වයට ඕනේ එන්න හදනවා. එයා මුල් තත්ත්වයට අඩු වෙනවා හැබැයි D අඩු වෙනවා එතකොට AB හැදෙද්දී AB ගේ සාන්ද්‍රණ වැඩි වෙනවා. නව සමතුලිතයක් ඇති වෙනවා. ඒක එතකොට T නම් තිබ්බ ගානට එනවා. හැබැයි D අඩු වෙනවා. AB වැඩි වෙනවා. එතකොට මේකේ දිරිමත් උනේ ආපසු ප්‍රතික්‍රියාව. එතකොට උඩට යන්නේ RB දිරිමත් උන එක තමයි උඩට යන්නේ. නව ගතික සමතුලිතයක් ඇති වෙනවා. ඒකේ එතකොට සමස්ත ශීඝ්‍රතාවය තිබ්බට වඩා වැඩි. මොකද ඵලයක් යොදලා ප්‍රතික්‍රියකයක් හරි ඵලයක් හරි යදුවොත් ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උඩට එන්නේ RB. ඇයි? දිරිමත් උනේ ආපසු ප්‍රතික්‍රියාව. දැන් එතකොට අපි මුලින් කතා කරා ප්‍රතික්‍රියකයක් යදුවහම ඊළඟට කතා කරා ඵලයක් යදුවහම කොහොමද ඒගොල්ලෝ සාන්ද්‍රණ වැඩි වුණාම වෙනස් වෙන්නේ කියලා. ඒතර ප්‍රතික්‍රියකයක් දැම්මත් ඵලයක් දැම්මත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මොනවා හරි කෙනෙක් යොදනවා නම් සංඝටන ප්‍රමාණය වැඩි වෙන හින්දා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ලෙචට්ලියේ මූල ධර්මයට අනුව සමතුලිත සාන්ද්‍රණ විචලනය ගන්න පුළුවන්. දැන් අපි ප්‍රාප්තාව දෙක ප්‍රතික්‍රියකයක් එකතු වෙනකොටයි ඵලයක් එකතු වෙනකොටයි මම කරන්නේ මේ පද්ධතියෙන් B ඉවත් කරන කොටසක් B කොටසක් ඉවත් කළ විට එතකොට B ගේ සාන්ද්‍රණ අඩු වෙනවා ලෙචට්ලියේ මූල ධර්මය අනුව B හදා ගන්න ඕන ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. එතකොට B මුල් තත්ත්වයට එනවා එතකොට B හැදෙනවත් එක්කම Aත් හැදෙන හින්දා A ගේ වැඩි වෙනවා CD ප්‍රතික්‍රියා කරන හින්දා A දෙන්න අඩු වෙනවා. මේකෙන් ප්‍රතික්‍රියකයක් ඉවත් කරා ප්‍රතික්‍රියකයක් ඉවත් කරා ඵලයක් ඉවත් කරා ශීඝ්‍රතාවය අඩු වෙනවා. හොඳට මතක තියාගන්න. හොඳටම අඩු වෙන්නේ දිරිමත් නොවන එක. මේකේ දිරිමත් උනේ ආපසු එක. එහෙනම් හොඳටම අඩු වෙලා තියෙන්නේ RF. හොඳට මතක තියාගන්න. අඩු කරාම හොඳටම අඩු වෙන්නේ දිරිමත් නොවන එක. වැඩි වෙද්දී අපි උඩට එන වැඩි වෙනවා කියලා ගත්තේ. දිරිමත් උන එක. එහෙනම් මෙතන හොඳටම අඩු වෙලා තියෙන්නේ. මේකේ දිරිමත් උනේ ආපසු ප්‍රතික්‍රියාව. හින්දා ඉදිරි ප්‍රතික්‍රියාව තමයි යටට එන්නේ. කොහොමත් ප්‍රතික්‍රියාවක් ඉවත් කරත් ඵලයක් ඉවත් කරත් ශීඝ්‍රතාවය අඩු වෙනවා. වැඩිපුර අඩු වුණේ යටටම අඩු වුණේ RF දිරිමත් නොවුණු ප්‍රතික්‍රියාව. අපි ඒකේ කතා කරේ ඉවත් කරාම ඒ කියන්නේ ප්‍රතික්‍රියකයක් ඉවත් කරාම දැන් එහෙනම් අපි බලමු මේකෙන් D ඉවත් කරාම ඒ කියන්නේ ඵලයක් ඉවත් කරාම කොහොමද කියලා සමතුලිත සාන්ද්‍රණයි ශීඝ්‍රතාවයයි විචලනය වෙන්නේ. දැන් මේකෙන් කරේ D ඉවත් කරනවා. ඒතකොට D ගේ අඩු වෙනවා. ඒතකොට D හැදෙන්න ඉදිරි ප්‍රතික්‍රියාව තමයි දිරිමත් වෙන්නේ. D මුල් තත්ත්වයට එනවා. එතකොට C හැදෙනවා. එතකොට ඉදිරි ප්‍රතික්‍රියා දිරිමත් වෙන හින්දා AB අඩු වෙනවා. ඔව් තමයි ප්‍රස්ථාරය එන්නේ. එතකොට මේකෙන් කෙනෙක් ඉවත් කරා ශීඝ්‍රතාවය අඩු වෙනවා. එතකොට D ඉවත් කරන හින්දා දිරිමත් උනේ ඉදිරි හින්දා යටටම අඩු වෙන්නේ ගොඩාක් අඩු වෙන්නේ RB. ඊපස්සේ මේ විදිහේ නව සමතුලිතයක් ඇති වෙනවා. මේක හොඳට මතක තියාගන්න යටට එන්න ඕනේ RB. ඇයි? දිරිමත් නොවුණු එක තමයි හොඳටම අඩු වෙන්නේ. දෙකම අඩු වෙනවා. ඉදිරි ආපසු දෙකම අඩු වෙනවා. ප්‍රතික්‍රියකයක් ඉවත් කරත් ඵලයක් ඉවත් කරත් ශීඝ්‍රතාවය අඩු වෙනවා. වැඩිපුර අඩු වෙන්නේ එකපාරම දිරිමත් නොවන එක. දිරිමත් උනේ ඉදිරි. එහෙනම් ඊළඟ සාධකයේ විදිහට කතා කරොත් උෂ්ණත්වය විචලනය කරාම උෂ්ණත්වය වැඩි කරාම උෂ්ණත්වය අඩු කරාම
මං පළවෙනියට මේ උෂ්ණත්වයේ විචලනය කතා කරනවා ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක එකකට. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක වූ විට දෙනවා A B එක මම ගන්නම් C D හැදෙන මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒ කියන්නේ ඩෙල්ටා H ඍණාගයක් ඉදිරි ප්‍රතික්‍රියාව. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නම් ආපසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. අපිට කිව්වොත් මේ පද්ධතියේ මෙම පද්ධතියේ උෂ්ණත්වය වැඩි කළ විට කොහොමද සමතුලිත සාන්ද්‍රණ නැත්නම් ලෙචට්ලිය මූල ධර්මයට අනුව සමතුලිත සාන්ද්‍රණ විචලනය වෙන්නේ? ඒ වගේම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කොහොමද විචලනය වෙන්නේ කියලා අපිට කතා කරන්න ඕන. අපි කොහොමද දන්නවා ලෙචට්ලිය අනුව තමයි සාන්ද්‍රණ විචලනයන් ගන්නෙ. උෂ්ණත්වය වැඩි කරාම වෙන්නේ උෂ්ණත්වය අඩු කරගන්න ඕන. උෂ්ණත්වය අඩු කරගන්නේ තාපය පිට කරොත්ද තාපය උරාගත්තොත්ද කියලා අපි දන්නවා. උෂ්ණත්වය වැඩි කරාම උෂ්ණත්වය අඩු කරගන්න ඕන. උෂ්ණත්වය තව වැඩි වෙනවා තව තාපය පිට වුණොත්. එහෙනම් උෂ්ණත්වය අඩු වෙන්නේ තාපය උරාගත්තොත්. තාපය කවුරු හරි උරා ගන්නවා නම් ඒතකොට පද්ධතිය උෂ්ණත්වය වැඩි වුණාම උෂ්ණත්වය අඩු කරගන්න තාපය උරා ගන්න ඕන. ඒ කියන්නේ තාප අවශෝෂක ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. උෂ්ණත්වය අඩු කර ගැනීමට තාප අවශෝෂක ආපසු ප්‍රතික්‍රියාව දිරිගැන්වේ. ඔන ඔය දේ අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. එතකොට මේකේ ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙන මම ගතික සමතුලිත අවස්ථාව වෙනකන් කලින් වගේ අඳින්නම්. ඔන A සාන්ද්‍රණ ඔන B සාන්ද්‍රණ මෙහෙම තමයි ගතික සමතුලිත පද්ධතිය තිබුණේ. මම මේකේ මෙන්න මේ අවස්ථාවේදී තමයි උෂ්ණත්වය වැඩි කරන්නේ. මෙතනදී T වැඩි කරනවා. එතකොට වෙන්නේ ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙන එක. ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙද්දී මොකද්ද වෙන්නේ? AB හැදෙනවා. හැබැයි CD මොකද වෙන්නේ? අඩුවීම සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියා කරන හින්දා. CD ගේ සාන්ද්‍රණ ගත්තොත් අඩුවීම සිද්ධ වෙනවා. මේක ශීඝ්‍රතාවයට ගත්තොත් ඔන්න ගතික සමතුලිතයේ ඉන්න පද්ධතිය මම මෙතනදී තමයි උෂ්ණත්වය වැඩි කරන්නේ. උෂ්ණත්වය වැඩි කරාම අපි දන්නවා උෂ්ණත්වය වැඩි කරාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා උෂ්ණත්වය වැඩි කරන්නේ. තාපදායක වුණත් තාප අවශෝෂක වුණත් උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දෙකම වැඩි වෙනවා. හැබැයි වැඩිපුර වැඩි වෙන්නේ කවුද? දෙන්නම වැඩි වෙනවා. හිටියට වඩා දෙන්නම වැඩි වෙනවා. වැඩිපුර වැඩි වෙන්නේ දිරිමත් වුණු ආපසු කියන උඩට එන්නේ RB. මේක කලින්කට වඩා වෙනස්. මොකද දෙන්නම වැඩි වුණා. දෙන්නම එකපාර වැඩි වෙනවා. මෙතන මේ ગેප් එක හොඳට මතක තියාගන්න. මෙහෙම ગેප් එකක් තියෙනවා මේ ප්‍රස්ථාරේ. සාන්ද්‍රණ ප්‍රස්ථාරය ඔහොම නැහැ. පැහැදිලිද? හොඳට මතක තියාගන්න. උෂ්ණත්වය වැඩි කරාම ඉදිරි ආපසු දෙකේම ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරාම. වැඩිපුර වැඩි වුණේ උඩට වැඩි වුණේ දිරිමත් වුණු කෙනා. දිරිමත් වුණේ ආපසු ප්‍රතික්‍රියාව RB තමයි උඩට. සමස්තයක් විදිහට දෙකම වැඩි වෙනවා. එහෙනම් ඊළඟට ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක එකක උෂ්ණත්වය අඩු කරාම සමතුලිත සාන්ද්‍රණ ශීඝ්‍රතාවය වෙනස් වෙන විදිය අඳින්න බලන්න. ඉදිරි ප්‍රතික්‍රියා තාපදායක අපි උෂ්ණත්වය අඩු කරනවා. සමතුලිත සාන්ද්‍රණ වෙනස් වෙන්නේ කොහොමද? ශීඝ්‍රතාව වෙනස් වෙන්නේ කොහොමද කියලා ඉක්මනට අඳින්න. අපි
උෂ්ණත්වය වැඩි කරගන්න ඕන. උෂ්ණත්වය වැඩි වෙන්නේ තාපය පිට වුණොත්. එහෙනම් තාපදායක ඉදිරි ප්‍රතික්‍රියාව තමයි දිරිගැන්වෙන්නේ. තාපදායක ඉදිරි ප්‍රතික්‍රියාව දිරිගැන්වෙද්දී AB ගේ සාන්ද්‍රණ අඩු වෙනවා. CD ගේ සාන්ද්‍රණ වැඩි වීම සිද්ධ වෙනවා. ඉතින් මේ වැඩි වීම මෙයාට වඩා වැඩි වෙන්න අපල මේ විහිර උඩට ගියත් අවුලක් නැහැ. එතකොට මෙතන උෂ්ණත්වය අඩු කරාම අපි දන්නවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා කියලා. ඉදිරි අපසු දෙකෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. යටටම අඩු වෙන්නේ. වැඩිපුර අඩු වෙන්නේ කවුද? දිරිමත් නොවන එක. දිරිමත් උනේ ඉදිරි. එහෙනම් වැඩිපුරම අඩු වෙන්නේ ආපසු එක. මෙහෙම තමයි ප්‍රස්ථාරය එන්නේ. ඉදිරි ආපසු දෙකේම ශීඝ්‍රතාව අඩු වෙනවා. වැඩිපුර අඩු වෙන්නේ දිරිමත් නොවන එක. එහෙනම් අපි තාපදායක ප්‍රතික්‍රියාවලට කතා කරා. තාපදායක ප්‍රතික්‍රියාව උෂ්ණත්වය වැඩි කරාම උෂ්ණත්වය අඩු කරාම සාන්ද්‍රණ ශීඝ්‍රතාව විචලනය වෙන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් තියෙන්නේ තාප අවශෝෂකයි ඉදිරි ප්‍රතික්‍රියාව. ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වුණාම උෂ්ණත්වය වැඩි කරාම කොහොමද බලන්න වෙනස් වෙන්නේ? සාන්ද්‍රණයි සමතුලිත සාන්ද්‍රණයි ශීඝ්‍රතාවය ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ඩෙල්ටා H ධන වුණාම සාන්ද්‍රණ ශීඝ්‍රතා විචලන ප්‍රස්ථාර. ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. උෂ්ණත්වය වැඩි වුණාම උෂ්ණත්වය අඩු කරගන්න තාපය උරා ගන්න ඕන. එහෙනම් තාප අවශෝෂක ඉදිරි ප්‍රතික්‍රියාව තමයි දිරිගැන්වෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාව දිරිගැන්වෙද්දී AB අඩු වෙනවා CD වැඩි වෙනවා. ඔය විදිහට තමයි ප්‍රස්ථාරේ සාන්ද්‍රණ විචලනය වෙන්නේ. උෂ්ණත්වය අඩු උෂ්ණත්වය මෙතන අනිවාර්යෙන් වැඩි කරලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනවා නම් කොහොමත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා. වැඩිපුර වැඩි වෙන්නේ දිරිමත් වන එක. එහෙනම් දිරිමත් වෙන්නේ ඉදිරි. එහෙනම් උඩට එන්නේ R F. එතකොට මේක අඩු කරා උෂ්ණත්වය වැඩි කරගන්න ඕන. තාපදායක ආපසු දිරිමත් වෙනවා. නේද? උෂ්ණත්වය අඩු කරාම උෂ්ණත්වය වැඩි කරගන්න ඕන. එතකොට වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙන තාපය පිට වුණාම තාපදායක ආපසු දිරිමත් AB හැදෙනවා. CD වැය වෙනවා. කොහොම තමයි අදින්න තියෙන්නේ. උෂ්ණත්වය අඩු කරාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. වැඩිපුර අඩු වෙන්නේ දිරිමත් නොවන ප්‍රතික්‍රියාව. දිරිමත් වෙන්නේ ආපසු ඒ කියන්නේ යටට එන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව. පැහැදිලි නේද? පීඩනය විචලනය කරාම කොහොමද සමතුලිත සාන්ද්‍රණ ශීඝ්‍රතාව විචලනය වෙන්නේ කියලා තමයි කතා කරන්න යන්නේ. හැබැයි පීඩනය බලපාන්නේ වායු සම්බන්ධ ප්‍රතික්‍රියාවලට පමණයි. වායු සම්බන්ධ ප්‍රතික්‍රියා සඳහා පමණක් අදාළ වේ. මේකෙදි අපි ගත්තොත් ප්‍රතික්‍රියාවක් වායු ඉන්න නයිට්‍රජන් හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හදන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව ගත්තොත් පළවෙනි දේ තමයි මේක තුලිත කරන් ඉන්න ඕනේ. තුලිත කරගෙන වායු අණු සංඛ්‍යා ලියා ගන්න ඉන්න. මේකේ ප්‍රතික්‍රියකවල වායු අණු 4යි. මේ පැත්තේ පළවල වායු අණු 2යි. වායු අණු වැඩි පැත්තේ තමයි PV සමානයි nRT අණු අපට පේනවා. වායු අණු වැඩි වෙද්දි මවුල ගාන වැඩි වෙනවා. පීඩනය වැඩි. එහෙනම් හොඳට මතක තියාගන්න. පීඩනය වැඩි වෙන්නේ මේ වායු අණු වැඩි පැත්තේ. පීඩනය අඩු වෙන්නේ වායු අණු අඩු පැත්තේ. එහෙනම් අපි පළවෙනියට ගත්තොත් මේ ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව ගත්තොත් වායු අණු අඩු වෙන ප්‍රතික්‍රියාව. මම මේ පද්ධතියේ පීඩනය වැඩි කළ විට මේ පද්ධතිය මම පීඩනය වැඩි කරනවා.
එතකොට කොහොමද සමතුලිතතා ලක්ෂයක් නැත්නම් සමතුලිත සාන්ද්‍රණයන් විචලනය වෙන්නේ කියලා බලමු. කාලයත් එක්ක අපි ගන්න මෙතන සාන්ද්‍රණම ගත්තත් අවුලක් නැහැ. ඕනනම් ආංශික පීඩන ගත හැකියි. PV සමානයි nRT ටෙන් අපි දන්නවා P සමානයි CRT. පීඩනය වෙනුවට සාන්ද්‍රණය වෙනුවට මෙතන ආංශික පීඩනය යොදා ගන්න පුළුවන්. ඒතර හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා අඩු වෙනවා. මේ ඇමෝනියා හැදෙනවා. මේක ඔන ගතික සමතුලිතයේ ඉන්න අවස්ථාව වෙනකම් මම යනවා. N2 එකක් අඩු වෙද්දි H2 තුනක් අඩු වෙන හින්දා තමයි මේ H2 මම ගොඩක් අඩු කරේ. මේ සාන්ද්‍රණ මොන ඇමෝනියා සාන්ද්‍රණ. කොහොම තමයි පද්ධතිය දැන් තියෙන්නේ. මේකේ මම පීඩනය වැඩි කරනවා. එතකොට මේකේ ලෙචටලිය අණුව තමයි අපිට අඳින්න තියෙන්නේ. පීඩනය වැඩි කරාම පීඩනය අඩු කරගන්න ඕන. එහෙනම් පීඩනය අඩු පැත්තට දිරිමත් වෙනවා. පීඩනය අඩු වෙන්නේ වායු අණු අඩු පැත්තේ. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාව දිරිගැන් වෙනවා. හැබැයි මෙතන තව විශේෂ දෙයක් සිද්ධ වෙනවා. හොඳට අහගන්න. මේ ඔක්කොම වායු සම්බන්ධ ප්‍රතික්‍රියාවක්. මේ භාජනයේ පරිමාව නියතනම් පීඩනය වැඩි කරාම මොකද්ද වෙන්නේ? PV සමානයි nRT අණුව අපි දන්නවා V වලින් බෙදුවාම P සමානයි CRT. මේකේ අපි පීඩනය වැඩි කරාම වෙන්නේ මොකද්ද? සාන්ද්‍රණ හැමෝගෙම පීඩනය එකපාරම වැඩි කරනවා. හැමෝගෙම සාන්ද්‍රණ එකපාර වැඩි වීම සිද්ධ වෙනවා. හැමෝගෙම සාන්ද්‍රණ එකපාර වැඩි වෙනවා පීඩනය වැඩි කරාම. ඒකට හේතුව තමයි PV සමාන nRT අණුව සාන්ද්‍රණ එකපාර වැඩි වීම. එහෙනම් මේ දේ හොඳට මතක තියාගන්න මේ ප්‍රස්තාර විශේෂයි. PV සමානයි nRT කින් අපි දන්නවා P සමානයි CRT. පීඩනය වැඩි කරාම හැමෝගෙම සාන්ද්‍රණ එකපාර වැඩි වෙනවා. සාන්ද්‍රණ වැඩි වෙලා තමයි ලෙචටලිය අණුව දිරිගන්නේ. හොඳට මතක තියාගන්න. හැමෝගෙම පීඩනය වැඩි කරාම සාන්ද්‍රණ වැඩි වෙලා ඊට පස්සේ තමයි ලෙචටලිය අණුව ඉදිරි ප්‍රතික්‍රියාව දිරිගන්නවා. ඒ කියන්නේ ඇමෝනියා හැදෙනවා. ඇමෝනියා හැදෙනවා. N2H2 වැය වෙනවා. ඒ දෙන්න ඉන් අඩු වෙනවා. එක විශේෂ අවස්ථාවක්. මොකද මෙතන පීඩනය වැඩි කරාම එකපාර හැමෝගෙම සාන්ද්‍රණ වැඩි වෙලා තමයි ලෙචටලිය අණුව දිරිගැන්වීම සිද්ධ වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් කොහොමද කියලා මේගොල්ලොන්ගේ ශීඝ්‍රතා විචලන ප්‍රස්තාරය ඉන්නේ. ශීඝ්‍රතාවය කොහොමද කාලයක දිරිගැන්වීම සිද්ධ වෙන්නේ. එතකොට මේක ගතික සමතුලිතයේ තියෙන අවස්ථාවන් අනින්නම් ඉදිරි ප්‍රතික්‍රියාවයි ආපසු ප්‍රතික්‍රියාවයි මොනෝම ගතික සමතුලිතයේ තියෙන පද්ධතිය. ගතික සමතුලිතතා තියෙන පද්ධතිය මම කරන්නේ පීඩනය වැඩි කරනවා. අපි දන්න පද්ධතිය පීඩනය වැඩි කරාම ඉදිරි ආපසු දෙකේම ශීඝ්‍රතාව වැඩි වෙනවා. පීඩනය වැඩි කරාම ඉදිරි ආපසු දෙකේම ශීඝ්‍රතාව වැඩි වෙනවා. දෙකම වැඩි වෙනවා. දෙකම වැඩි වුණාට වැඩිපුර වැඩි වෙන්නේ දිරිමත් උණු ඉදිරි එන උඩට එන්නේ F මෙතන තව පැහැදිලි කරත හැකි PV සමාන nRT අනුව අපිට පීඩනය මේ පද්ධතිය වැඩි කරන්න පුළුවන් පරිමාව අඩු කරනවා. V අඩු කරනවා. PV ගුණිතය නියතයක් වෙනවා. මෙයා වැඩි වෙද්දි මෙයා අඩු වෙන හින්දා මේ පැත්ත නියතයි. ඉතින් පරිමාව අඩු වෙනවා කියන්නේ සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම පරිමාව. මවුල ගාන නියතව තියෙද්දි මවුල ගාන වෙනසක් වෙන්නේ නැහැ. පරිමාව අඩු වෙනවා කියන්නේ හැමෝගෙම සාන්ද්‍රණ වැඩි වෙනවා. ඒකයි ලෙජර්ලිය මූලධර්මයේ දිරිමත් වෙන්න කලින් හැමෝගෙම සාන්ද්‍රණ වැඩි වෙනවා. සාන්ද්‍රණ වැඩි වෙලා තමයි ලෙජර්ලිය අණු දිරිගැන්වීම වෙන්නේ. එතන විතරයි මෙතන විශේෂත්වය. එහෙනම් මේ ප්‍රතික්‍රියාවෙන් පීඩනය අඩු කළ විට කොහොමද
සාන්ද්‍රණ සමතුලිත සාන්ද්‍රණ නැත්නම් ආංශික පීඩන ගන්නත් පුළුවන්. නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය විචලනය වෙන්නේ. එතකොට පීඩනය අඩු කරාම පීඩනය වැඩි කරගන්න ඕන. පීඩනය වැඩි වායු අණු වැඩි පැත්තේ එන ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. හැබැයි මුලින්ම තේරුම් ගන්න ඕන පීඩනය අඩු කරාම හැමෝගෙම සාන්ද්‍රණ අඩු වෙනවා. පීඩනය අඩු කරාම පරිමා වැඩි වෙනවා. පරිමා වැඩි වෙනවා කියන්නේ සාන්ද්‍රණ හැමෝගෙම අඩු වෙනවා. සාන්ද්‍රණ අඩු වෙලා තමයි ලෙචටලිය අණුව ඉදිරි ප්‍රතික්‍රියාව ලෙචටලිය අණුව ආපසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙන්නේ. එතකොට N2H2 හැදෙනවා. මෙයා එතකොට තව වැයවීම සිද්ධ වෙනවා. මට මෙතන මම ටිකක් මේක තව පහලට ගන්නවා. මේක තව එන අඩු වෙනවා. එතකොට මේකට අදාළව අපි ගත්තොත් ශීඝ්‍රතා ප්‍රස්ථාරය පීඩනය අඩු කරාම ඉදිරි ආපසු දෙකම අඩු වෙනවා. තිබ්බට වඩා දෙන්නම අඩු වෙනවා. වැඩිපුර අඩු වෙන්නේ දිරිමත් නොවන ඉදිරි ප්‍රතික්‍රියාව තමයි වැඩිපුර අඩුවීම සිද්ධ වෙන්නේ. ඊළඟට දෙනවා ඉදිරි ප්‍රතික්‍රියාව සිදුවන විට වායු අණු සංඛ්‍යා අඩු වන විට අඩු වෙන එකක් නෙමෙයි අපි අඩු වෙනවනේ අපි යන්නේ නයිට්‍රජන් හයිඩ්‍රජන් ප්‍රතික්‍රියාවේ වායු අණු අඩු වුණා. ඉදිරි එකේ වායු අණු 4යි පළවන හිටියේ ප්‍රතික්‍රියක වල වායු අණු 4යි පළවන හිටියේ වායු අණු 2යි. දැන් මේකේ වායු අණු සංඛ්‍යාව වැඩි වෙන එකක් ගත්තොත් වැඩි වෙන එකක් තමයි මම ගන්නෙ. එතකොට මේකේ ප්‍රතික්‍රියාව ගමු. A2B කියන ගෑස් එක ප්‍රතික්‍රියා කරලා A2 ගෑසුයි B කියන ගෑස් එකයි හදන. තුලිතයි. මෙතන ඉන්නේ වායු අණු 1යි ස්ටොයිකියෝමෙට්‍රි 1. මේකේ වායු අණු ඉන්නවා 2ක්. වායු අණු 2 ඉන්න ඉදිරි ප්‍රතික්‍රියාව තමයි පීඩනය වැඩි. ඉදිරි ප්‍රතික්‍රියාව විතර මේ පළවන. මෙයාගේ පීඩනය අඩු. දැන් මෙන්න මේව පද්ධතියේ මම කරන්නේ. මෙව පද්ධතියේ පීඩනය වැඩි කළ විට මේ පද්ධතියේ පීඩනය වැඩි කරාම කොහොමද සමතුලිත සාන්ද්‍රණ විචලන වෙන්නේ? කාලයත් එක්ක සාන්ද්‍රණ විචලනය වෙන්නේ. ඒ කියන්නේ A2B ගේ එහෙම තමයි ගතික සමතුලිතයේ ඉන්නේ. මේ දෙන්න මෙහෙම ඉන්නවා කියලා ගමු. මෙතනදී මම කරන්න දේ තමයි පීඩනය වැඩි කරනවා. පීඩනය වැඩි කරාම අඳින්න බලන්න කොහොමද සාන්ද්‍රණ විචලනය වෙන්නේ කියලා. ඒ වගේම ඊළඟට පීඩනය වැඩි කරාම කොහොමද ශීඝ්‍රතාවය විචලනය වෙන්නේ කියලා කාලයේ. ඒතර මේ ඉදිරි ප්‍රතික්‍රියා සිද්ධ වෙද්දී වායු අණු සංඛ්‍යා අඩු වෙන ප්‍රතික්‍රියාව. වායු අණු සංඛ්‍යාව වැඩි වෙන එක. අපි කලින් යන්ද ඇමෝනියාගේ ඉදිරි ප්‍රතික්‍රියාවේදී වායු අණු සංඛ්‍යාව අඩු වෙනවා, මේකේ වැඩි වෙනවා. එකම සිද්ධාන්තය හරියට තේරුම් ගන්නයි කියන නැතු මෙහෙම කරන්න ඕන නැහැ. ඒතර මේකේ එහෙම ගතික සමතුලිතයේ ඉන්න පද්ධතිය අඳින්න බලන්න. මේ ගතික සමතුලිතයේ තියෙන පද්ධතිය මම මෙතනදී පීඩනය වැඩි කරොතින් කොහොමද කියලා ශීඝ්‍රතාවයයි සමතුලිත සාන්ද්‍රණය විචලනය වෙන්නේ. මේකේ මුලින්ම වෙන්නේ පීඩනය වැඩි කරාම හැමෝගෙම සාන්ද්‍රණය වැඩි වෙනවා. පරිමාව අඩු වෙද්දී T සමාන n බෙදීම v අඩු වෙද්දී හැමෝගෙම සාන්ද්‍රණය වැඩි වෙලා තමයි ලෙචට්ලි අණුව වෙන්නේ. පීඩනය වැඩි වුණාම
පීඩනය අඩු කරගන්න ඕන. පීඩනය අඩු වායු අණු අඩු පැත්තේ. කියන්නේ ආපස් ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. එතකොට A2B හැදෙනවා. එයාගේ වැඩි වෙනවා මේ දෙන්න අඩු වීම සිද්ධ වෙනවා. මේ අඩු වෙන්නේ කොයි මට්ටමටද කියලා අපිට කියන්න බෑ. ඒ තිබ්බ ගානට වඩා වෙන්නත් පුළුවන්. ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඊළඟට ශීඝ්‍රතාවය ගත්තොත් පීඩනය වැඩි කරාම ශීඝ්‍රතාවය කොහොමත් වැඩි වෙනවයි. දෙකේම ඉදිරි ආපසු වැඩිපුර වැඩි වෙන්නේ දිරිමත් වන ආපසු. උඩට එන්නේ R P R මේ ප්‍රතික්‍රියාවෙන් පීඩනය අඩු කරාම කොහොමද කියලා බලන්න අඳින්න බලන්න. පීඩනය අඩු කරාම කොහොමද විචලනය වෙන්නේ කියලා. දැන් නම් ඕවා ඉක්මනටම අඳින්න පුළුවන් වෙන්න ඕන. පළවෙනි තමයි එතන පීඩනය අඩු කරාම පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වුණාම සාන්ද්‍රණ හැමෝගෙම අඩු වෙනවා. අඩු කිරීම වෙන්න ඕන සාන්ද්‍රණ. අඩු වෙලා තමයි ලෙචට්ලි අණු දිරියන්තිම වෙන්නේ. ඒතර මෙතන පීඩනය අඩු කරාම පීඩනය වැඩි කරගන්න වායු අණු වැඩි පැත්තට දිරිමත් වෙනවා. කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. මෙයා තව අඩු වෙනවා. මේ දෙන්න හැදෙන හින්දා. මේ දෙන්නගේ වැඩි. කොහොම තමයි එන්නේ. පීඩනය අඩු කරාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කොහොමත් අඩු වෙනවා දෙන්නගෙම ඉදිරි ආපසු. වැඩිපුර අඩු වෙන්නේ දිරිමත් නොවන ආපසු කෙනා. අපි කතා කරන්නේ උත්ප්‍රේරක යෙදුවහම කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඒ වගේම සමතුලිත සාන්ද්‍රණ විචලනයන් වෙන්නේ කියලා. අපි දන්නවා උත්ප්‍රේරක යෙදුවහම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. අපි කලින් කතා කරා. උත්ප්‍රේරක යෙදුව විට ඉදිරි ආපසු ප්‍රතික්‍රියා දෙකේම ශීඝ්‍රතා සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා. ශීඝ්‍රතා සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා. අපි මේක කතා කරා චාලක රසායනය යටතේ. ඉදිරි ආපසු දෙකේම ශීඝ්‍රතා සමාන ප්‍රමාණයකින් වැඩි කරේ කොහොමද? සක්‍රිය ශක්තිය දෙකේම සමාන ප්‍රමාණයකින් අඩු වුණා. අපි මේවට ප්‍රතික්‍රියා මාර්ගය එක්ක ශක්තිය විචලනය වන ප්‍රස්ථාරත් කතා කරා චාලකයේ යටතේ. ඒතර උත්ප්‍රේරකයක් දැම්මම ඉදිරි ආපසු දෙකේම ශීඝ්‍රතා සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා නම් ප්‍රතික්‍රියක පළවල සාන්ද්‍රණ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතනදී ගත්තොත් සමතුලිත සාන්ද්‍රණ කියන්නේ මොකක්ද? සමතුලිතතා ලක්ෂයන්. සමතුලිතතා ලක්ෂයන් මෙතනදී වෙනස් වෙන්නේ. තව දෙයක් තමයි අපට උත්ප්‍රේරකය දාන්න පුළුවන් විදි තියෙනවා. ඒ කියන්නේ මුල ඉඳන්ම උත්ප්‍රේරකය දාලා තියෙන්නත් පුළුවන්. ප්‍රතික්‍රියාව ආරම්භයේ සිටම ප්‍රතික්‍රියක එක්කම උත්ප්‍රේරකය දාන්නත් පුළුවන්. ඒව නැත්තම් මට උත්ප්‍රේරකය දාන්න පුළුවන් ප්‍රතික්‍රියාවට අදාළව ගතික සමතුලිතයටපත් වුනහම උත්ප්‍රේරකය දාන්නත් පුළුවන්. එහෙනම් ආකාර දෙකකට උත්ප්‍රේරකය යෙදීම මම මෙතන කතා කරන්න වෙනවා. මම ගන්නම් ප්‍රතික්‍රියාව A ගෑස් එක ප්‍රතික්‍රියා කරලා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව B හදනවා කියලා ලේසි එකක් ගන්නවා. මොකද ප්‍රස්ථාරය හොඳට ඉඩ තියෙන හින්දා පැහැදිලි කරන්න. මේකේ මම කරන්නේ ගතික සමතුලිතතාවයට පසු උත්ප්‍රේරකය යොදනවා. මුලින් ඉඳන්ම නෙමෙයි දාලා තියන්නේ. ගතික සමතුලිත යට පසු උත්ප්‍රේරකය යෙදී. මම මේකට අදාළව ගත්තොත් ප්‍රස්ථාරය මේකේ කාලයත් එක්ක කොහොමද සාන්ද්‍රණ වෙනස් වෙන්නේ කියලා මුලින්ම බලමු. ගතික සමතුලිතතාවයට පත් වීම ගත්තොත් A ගේ අඩු වෙලා මේ තුළ තියෙනවා B ගේ මේ තුළ තියෙනවා.
මම මෙන්න මේ අවස්ථාවේදී ගතික සමතුලිතපත් වෙලා ඉන්නේ මෙන්න මෙතකොට තමයි උත්ප්‍රේරකය දාන්නේ. මෙතනදී උත්ප්‍රේරකයේ යෙදීම මම සිද්ධ කරනවා. ඒතර මෙහෙම උත්ප්‍රේරකය යෙදුවහම මොකද්ද වෙන්නේ? සමතුලිත සාන්ද්‍රණ කිසිම වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උත්ප්‍රේරකය දැම්මට පස්සේ ඒ විදියටම තමයි තියෙන්නේ. මොකද ඉදිරි ආපසු දෙකම එකම ප්‍රමාණයකින් වැඩි වෙන හින්දා ඒගොල්ලෝගේ ඉන්න ප්‍රමාණ කිසිම වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි ශීඝ්‍රතා ගත්තොත් කාලයත් එක්ක කොහොමද ශීඝ්‍රතාවය විචලනය වෙන්නේ කියලා ගතික සමතුලිතතාවයට පත් වෙලා ඉන්න එක ගත්තොත් ඔන ගතික සමතුලිතයේ ඉන්නවා මම මෙතකොට තමයි දාන්නේ උත්ප්‍රේරකය. එතකොට වෙන්නේ ඉදිරිය ආපසු දෙකේම ශීඝ්‍රතා එකම ප්‍රමාණයකින් වැඩි වෙනවා. දෙන්නම මේ විදිහේ වෙන්න නව ශීඝ්‍රතාවයකට ඇති කරනවා උත්ප්‍රේරකය දැන්. නම් උත්ප්‍රේරකය දැම්මම ශීඝ්‍රතාවය වැඩි වුණාට සමතුලිත ප්‍රමාණය සමතුලිත සාන්ද්‍රණය යන වෙනස් වීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ වෙලාවේ අපිට තව දාන්න පුළුවන් ආරම්භයේ සිටම උත්ප්‍රේරකයේ යොදා ඇති. මුලින්ම උත්ප්‍රේරකයේ දාලා තියෙනවා. මේක පැහැදිලි වෙන්නේ නැති ඉන්න මං මුලින් අදින්නම්කෝ උත්ප්‍රේරකයේ දාලා නැති වෙලාවේ තියෙන විදිහ. උත්ප්‍රේරකයක් දාලා නැහැ. උත්ප්‍රේරකයක් දාලා නැත්නම් කාලයක සාන්ද්‍රණ විකරණය පොඩක් හැඳලා ඉන්න. උත්ප්‍රේරකය නැති විට මොකද වෙන්නේ? කාලින් ප්‍රතික්‍රියාවට මං ඉන්නේ. මෙහෙම අඩු වෙලා නියත වෙනවා. මේ උත්ප්‍රේරකය නැති විට. උත්ප්‍රේරකය දැම්මා කියලා මේ ගතික සමතුලිත විට ඉන්න සාන්ද්‍රණ වල වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සාන්ද්‍රණය ඔයාගේම තමයි. හැබැයි මේ සාන්ද්‍රණය ගෙන දෙන්න මෙතන ගත වෙලා තියෙනවා T1 කාලයක්. උත්ප්‍රේරකය දැම්මම මේ ගතික සමතුලිතයටපත් වීමට ගතවන කාලය අඩු කරනවා. කියන්නේ මෙච්චර කාලයක් ගිහිල්ලා තමයි ගතික සමතුලිතයටපත් වෙලා තියෙන්නේ මෙතනදී. මේක ඊට වඩා අඩු කාලයකදී ගතික සමතුලිතතාවයටපත් කරනවා. හැබැයි එහෙම කියලා සමතුලිත සාන්ද්‍රණවල කිසිම වෙනස්කමක් සිද්ධ කරන්නේ නැහැ. මෙන්න උත්ප්‍රේරකය ඇති විට මේ ආරම්භයේ නම් උත්ප්‍රේරකය ඇති විට උත්ප්‍රේරක ඇති විට වෙනස්කම හොඳට පැහැදිලි වෙන්න ඕන. සාන්ද්‍රණ වල වෙනසක් නොවනට ඒ සාන්ද්‍රණ බවට පත් වීමට ගතවන කාලය අඩු වෙනවා. වෙන නව T2 කියන අඩු කාලයකදී තමයි ගෙන දෙන්නේ. එතකොට අපි ගත්තොත් කාලයත් එක්ක ශීඝ්‍රතා විචලනය. මේකත් මම අඳිනවා ආරම්භයේ ඉඳන් දාලා තියෙද්දි උත්ප්‍රේරකය නැති විට කොහොමද කියලා විචලනය වෙන්නේ? වෙන උත්ප්‍රේරකය නැති විට නම් මෙහෙම තමයි. ඉදිරිය අපසු ශීඝ්‍රතා විචලන වෙන්නේ. හැබැයි උත්ප්‍රේරකය දැම්මහම වෙන්නේ ශීඝ්‍රතාවය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. අඩු කාලයකදී තමයි ගතික සමතුලිතය ඇති වෙන්නේ. එහෙනම් මේක අඩු කාලයකදී වෙන්නත් ඕනේ ගතික සමතුලිතය වැඩි අගයක තියෙන්නත් ඕනේ. ඒක අඩු කාලයකදී ගතික සමතුලිතයටපත් වෙන්නත් ඕන. ඒ වගේම ඊට වඩා වැඩි ශීඝ්‍රතාවයක් තියෙන්නත් ඕන. ඔන්න ශීඝ්‍රතාවයත් වැඩි වුණා. ගතික සමතුලිතයටපත් වීමට ගත වූ කාලයත් අඩු වුණා. එතනදී මෙච්චර කාලයක් ගියා ගතික සමතුලිතයටපත් වෙන්න. එහෙනම් මෙන්න උත්ප්‍රේරකය ඇති විට උත්ප්‍රේරකය නොමැති විටට වඩා අඩු කාලයකින් ගතික සමතුලිතයටපත් වෙනවා. ඒ වගේම ශීඝ්‍රතාවයත් ඉදිරිය ආපසු දෙකේම අර අවස්ථාවට වඩා වැඩි.
ආරම්භයේ ඉඳන් උත්ප්‍රේරකයේ දාලා තිබ්බහම ඔය කරුණු දෙකම හොඳට නිරූපණය වෙන්න ඕන. අඩු කාලයකදී ගතික සන්තුලිතයටපත් වෙනවා. ඒ වගේම ඉදිරි අපසු දෙකේම ශීඝ්‍රතාවත් වැඩි. දැන් උදාහරණයක් ගන්නකො කර්මාන්ත රසායනයේ අපි ඇමෝනියා නිෂ්පාදනය කරනවා. අපි හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය කරනවා කියලා හිතන්න. N2H2 ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හැදෙනවා. අපිට මේ කර්මාන්තයක් කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම ඇමෝනියා හදා ගන්න ඕන. ඉක්මනින් හදා ගන්නත් ඕනේ වැඩි ප්‍රමාණයක්. මේක ප්‍රත්‍යාවර්තයනේ. අපිට ප්‍රධානම දේ තමයි ඇමෝනියා වැඩි ප්‍රමාණයක් හදා ගන්න ඕන. මවුල 100ක් කියලා හිතන්නකො. මේ මවුල 100 හදා ගන්න දවස් දෙකක් විතර යනවා නම් වැඩක් නැහැ. ඉක්මනට ගන්නත් ඕන. අපට ඕන අඩු කාලයකින් වැඩි ප්‍රමාණයක් ගන්න. අඩු කාලයක්. ඒ කියන්නේ මේ කියන්නේ ශීඝ්‍රතාවය වැඩි කරන්න ඕන. ඇමෝනියා ගන්න පුළුවන් නිෂ්පාදනය කර ගන්න පුළුවන් ශීඝ්‍රතාවය වැඩි කරන්න ඕන. ඒකට තමයි අපි කරන්නේ මොකද්ද? ශීඝ්‍රතාවයට චාලක රසායනයේ හිතනවා. චාලක රසායනයේ හිතන්න වෙනවා එතනදී. එහෙනම් කර්මාන්තයක් කරද්දී චාලකය ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. මොකද ඉක්මනට ඵල හදා ගන්න ඕන. ඉක්මනට ඵල හැදුනට වැඩක් නැහැ. ලැබෙන ප්‍රමාණය ටිකනවා. විනාඩි 5න් මවුල 10 ගෙන දෙන්නේ ඉක්මනට වෙනව ප්‍රතික්‍රියාව. සමතුලිත ප්‍රමාණය අඩු වුණත් වැඩක් නැහැ. ඇයි? ශීඝ්‍රතාවයේදී ඉදිරි අපසු දෙකම වැඩි වෙනවා. එහෙනම් චාලකය ගැන හිතලා ඉක්මනට ඵල ගන්නත් ඕනේ. ඒ වගේම රසායනික සමතුලිතතාවය ලෙටරලිය අනුව සමතුලිතතා ලක්ෂය ගැන හිතන්නත් ඕනේ. දිරිමත් වීම හිතලා ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙන විදියට තමයි කරන්නත් ඕනේ. මොකද අපි කර්මාන්තය කරද්දී වැඩි ප්‍රමාණයක් හදා ගන්න ඕනේ. මේ වැඩි ප්‍රමාණය ගැන අපි තීරණය වෙන්නේ ලෙටරලිය අනුව ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වුණොත් තමයි වැඩි ප්‍රමාණයක් හැදෙන්නේ. ඒකට රසායනික සමතුලිතතාවය හිතන්න ඕන. ඉක්මනට හදා ගන්න නම් චාලක රසායනයන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය හිතන්නත් ඕන. මේ ඇමෝනියා නිෂ්පාදනය තාපදායක ඉදිරි ප්‍රතික්‍රියාව. ඒත් අපි මෙතන භාවිතා කරන්න උෂ්ණත් අපි දන්නවා. ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙන්නේ උෂ්ණත්වය අඩු කරොත්. උෂ්ණත්වය අඩු කරොත් තමයි උෂ්ණත්වය වැඩි කරගන්න තාපදායක ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙලා මෙච්චර ප්‍රමාණයක් ලැබෙන්නේ. හැබැයි උෂ්ණත්වය අඩු කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. එහෙනම් අපි කර්මාන්තවලදී ප්‍රශස්ත උෂ්ණත්වයක් තමයි යොදාගන්නේ. ඒ කියන්නේ චාලකය ගැන හිතන්නත් ඕනේ අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය විචලනය ගැන හිතන්නත් ඕන. සමතුලිත සාන්ද්‍රණ ගැන හිතන්නත් ඕන. ඒකින්ද මේ නිෂ්පාදනය නම් අපි 450 වගේ උෂ්ණත්වයක් තමයි භාවිත කරන්නේ සෙල්සියස් 450. ඒ කියන්නේ ඒ උෂ්ණත්වය වැඩි. හැබැයි මොකද වැඩි කරලා තියෙන්නේ? ශීඝ්‍රතාවය වැඩි කරගන්න. මොකද එතකොට ශීඝ්‍රතාවය වැඩි වෙනවා. යම් දුරකට ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙලා ඇමෝනියත් ලැබෙනවා. මොකද අපි කර්මාන්තයක් කරනවා නම් ඔය චාලකයයි රසායනික සමතුලිතතාවය කියන දෙකම ගැන හිතන්න ඕන. ශීඝ්‍රතාවය ගැන හිතලා විතරක් නැති සමතුලිත සාන්ද්‍රණ වැඩි කරගන්නත් තමයි.